සාකච්ඡා කරන්න බලාපොරොත්තු වන්නේ S කණුවේ ලවණවල ජල ද්‍රව්‍යතා රටා. බලන්න පළවන ඛණ්ඩයේ සෝඩියම් සහ පොටෑසියම් ලවණ. ඒවා සම්පූර්ණ වගේ ජලයේ දී වෙනවා සෝඩියම් පොටෑසියම්. සාමාන්‍යයෙන් පළවෙනි ඛණ්ඩයේ ලිතියම් වල ලවණ කීපයක් තියෙන ජලයේ අද්‍රව්‍ය. ඒ ලිතියම් වල ලවණ කීපය හැර පළවන ඛණ්ඩයේ සියලුම ලෝහ ලවණ ජලයේ ද්‍රව්‍යයි. මුලින්ම බලමු මොනවද ලිතියම් වල ජලයේ අද්‍රව්‍ය ඒවා. මේ බලන්න. ලිතියම් ලවණ කිහිපයක් හැර පළවන ඛණ්ඩයේ සියලු ලෝහ ලවණ ජලයේ ද්‍රව්‍යයි. ඒ ලිතියම් වල ලෝහ ලවණ ලිතියම් ලෝහය සාධන ලවණ මේ තියෙන්නේ ලිතියම් කාබනේට් ලිතියම් ෆොස්ෆේට් ඒ වගේම ලිතියම් ෆ්ලෝරයිඩ් ජලයේ අද්‍රව්‍ය ජලයේ අද්‍රව්‍ය මේවා ජලයේ අද්‍රව්‍ය ලිතියම් කාබනේට් ලිතියම් ෆොස්ෆේට් ලිතියම් ෆ්ලෝරයිඩ් ජලයේ අද්‍රව්‍යයි. ලිතියම් ලවණ කිහිපයක් හැර මේ තියෙන ලිතියම් ලවණ මෙන්න මේ සඳහන් මෙහි සඳහන් ලිතියම් ලවණ හැර අනිකුත් පළවන ඛණ්ඩේ ලෝහ ලවණ ජලයේ ද්‍රව්‍ය ඒ කියන්නේ පළවන ඛණ්ඩේ ලිතියම් සෝඩියම් potassium, rubidium, cesium, लोहा साधन लोह साधना क्लोराइड ब्रोमाइड आयोडाइड नाइट्रेट नाइट्राइट ईगौट पलवन खांडे लोह लवण हेलाइड नाइट्रेट नाइट्राइट सल्फेट सल्फाइट ये वगैरह उदाहरण लिथियम वाला कार्बोनेट लिथियम वाला फॉस्फेट जलीय द्रव्य केले हर पलवन खांडे फॉस्फेट कार्बोनेट बाइकार्बोनेट ये वगैरह हाइड्रोक्साइड में लवण सियल लवण जले द्रव्य में बलना पलवन खांडे क्लोराइड ब्रोमाइड आयोडाइड नाइट्रेट नाइट्रेट बाइकार्बोनेट सल्फाइड बाइकार्बोनेट सल्फाइड बाइकार्बोनेट सल्फाइड
මෙන්න මේ පළවන කාණ්ඩයේ සියලුම ලෝහ සාධන මේවා ජලයේ ද්‍රව්‍යයි. නමුත් විශේෂ අවස්ථා තුනක් මතක තියාගන්න ඕන. ලිතියම් වල කාබනේටය, ලිතියම් වල පොස්පේටය, ලිතියම් වල ෆ්ලෝරයිඩය ජලයේ අද්‍රව්‍යයි. අනිත් සංයෝග ජලයේ දිය වෙනවා. මේ බලන්න අපි මේකට සම්බන්ධ කරමු. මේවයි ක්‍රෝමේට, ඩයික්‍රොමේට, ඔක්සලේට මෙති ක්‍රෝමේට, ඩයික්‍රොමේට, ඔක්සලේට, ඇසිටේට, ඇසිටේට අයන සමග සාධන ලවන ඇසිටේට. මේවා සියල්ලම ජලය ද්‍රව්‍යයි. බලන්න මෙතන සුවිශේෂ සංයෝග තුනක් ඔබට සඳහන් කළා. ලිතියම් වල අන්නේ ටික මතක තියාගන්න ඕන. පොදුවේ මතක තියාගන්න ඕනේ ඒ ටික විතරයි. ජලය අද්‍රව්‍ය ටික මෙන්න මේ ටික. මෙතන විශේෂිතව සඳහන් කරනවා ජලය අද්‍රව්‍ය මෙන්න මේවා. ලිතියම් කාබනේට්, ලිතියම් ෆ්ලෝරයිඩ්, ලිතියම් පොස්පේට් ජලයේ අද්‍රව්‍යයි. මේ ලිතියම් වල සංයෝග ටික හැරුණාම පළවන කාණ්ඩේ බලන්න ඔබට පැහැදිලිද? පළවන කාණ්ඩේ ක්ලෝරයිඩ්, බ්‍රෝමයිඩ්, අයඩයිඩ්, නයිට්‍රේට, නයිට්‍රයිඩ්, සල්ෆේට, සල්ෆයිඩ්, පොස්පේට, කාබනේට මේ ලිතියම් වල මේ සංයෝග හැරුණාම බයිකාබනේට, හයිඩ්‍රොක්සයිඩ්, සල්ෆයිඩ්, ඇසිටේට, ඔක්සලේට, ක්‍රෝමේට, ඩයික්‍රොමේට මේ සියල්ලම ජලයේ ද්‍රව්‍යයි. මෙන්න මේ ටික මතක තියාගන්න. ඔබ ස්ථිර වශයෙන්ම මතක තියාගන්න. දිය වන ඒවාට වඩා දිය නොවන ඒවා තියෙන අල්ප ප්‍රමාණයක්. අන්න ඒක මතක තියාගන්න. දිය නොවන ඒවා. දිය නොවන ඒවා ටික මතක තියාගන්න. ඔබට ඉතා ලේසි මේ පාඩම සම්පූර්ණ ආවරණය කරන්න. ලිතියම් වල ෆ්ලෝරයිඩ්, පොස්පේට්, කාබනේට්. පළවන කාණ්ඩේ අනිකුත් සියලු ලෝහ ලවණ ජලයේ ද්‍රව්‍යයි. දැන් බලමු අපි ඒ පළවන කාණ්ඩය ගැන කතා කරේ. දැන් ද්‍රව්‍යතා රටා යටතේ අපි බලමු දෙවෙනි කාණ්ඩය. මේ බලන්න. දෙවන කාණ්ඩේ මේ තියෙන මැග්නීසියම්, කැල්සියම්, මෙතන්සිට මේ පැත්තට. මෙන්න මේ ටික දෙවන කාණ්ඩේ මොනවද? මැග්නීසියම්, ක්ලෝරයිඩ්, බ්‍රෝමයිඩ්, අයඩයිඩ්, මැග්නීසියම්, කැල්සියම්, ස්ටොන්සියම්, බේරියම්, ක්ලෝරයිඩ්, බ්‍රෝමයිඩ්, අයඩයිඩ් ලවණ හේලයිඩ ජලයේ ද්‍රව්‍යයි. ඒ දෙවන කාණ්ඩේ ලෝහ සාධන නයිට්‍රේට, නයිට්‍රයිට, බයිකාබනේට, සල්ෆයිඩ් ජලයේ ද්‍රව්‍යයි. සම්පූර්ණයෙන්ම ජලයේ දිය වෙනවා. ඒ නිසා මේකදී ඔබ දැන සිටිය යුතුයි මේ ආකාරයට. දෙවන කාණ්ඩය සඳහා දැන් බලන්න
දෙවන කාණ්ඩය සඳහා මැග්නීසියම් කැල්සියම් ස්ටොන්ටියම් බේරියම් රේඩියම් අපි කතා කරන්නයි විකිරණශීල නිසා මෙන්න මේ ලවණ. දැන් මෙන්න මේ ලවණ සාධන හේලයිඩ් ක්ලෝරයිඩ් බ්‍රෝමයිඩ් අයඩයිඩ් ඒ සියල්ලම ජලයේ ද්‍රව්‍යයි. ක්ලෝරයිඩ් බ්‍රෝමයිඩ් අයඩයිඩ් ඒ සියල්ලම ජලයේ දී වෙනවා. ඒ වගේම මේවයි ඇසිටේට් ලෝහ ලවණ මේවයි ලෝහ ලවණ ඇසිටේට් ඒ වගේම සල්ෆයිඩ් නයිට්‍රේට් nitrite bicarbonate පළවන කාණ්ඩය සහ දෙවන කාණ්ඩය සියලුම නයිට්‍රේට ඇසිටේට සල්ෆයිඩ් හේලයිඩ් ක්ලෝරයිඩ් බ්‍රෝමයිඩ් අයඩයිඩ් සහ බයිකාබනේට් මේ ලවණ සියල්ලම ජලයේ ද්‍රව්‍යයි. මේ ලවණ සියල්ලම ජලයේ දී වෙනවා. ලවණ ජලයේ ද්‍රව්‍යයි. ඒ ලවණ සියල්ලම ජලයේ දී වෙනවා. මේ බලන්න දෙවන කාණ්ඩේ හේලයිඩ් නයිට්‍රේට බයිකාබනේට සල්ෆයිඩ් සේරම ජලයේ ද්‍රව්‍යයි. ජලයේ ද්‍රව්‍ය කියන එක තමයි මේ AQ කියලා දාලා තියෙන්නේ. ද්‍රව්‍යයි. අපි මේ සේරම දියවන ඒවා ගැන කතා කරේ. ද්‍රව්‍ය කියන්නේ AQ කියන ඒවා. මේ පළවෙනි කාණ්ඩේ ලෝහ ලවණ මේ සියල්ලම ජලයේ ද්‍රව්‍යයි. ජලයේ ද්‍රව්‍ය. දැන් බලන්න පළවන කාණ්ඩය සහ දෙවන කාණ්ඩේ සියලු ක්ලෝරයිඩ් බ්‍රෝමයිඩ් අයඩයිඩ් සල්ෆයිඩ් බයිකාබනේට ඇසිටේට ඒවා සේරම නයිට්‍රේට ජලයේ දී වෙනවා. ඒ ගැන තමයි කතා කළේ. බලමු ඊළඟ අවස්ථාව. බලන්න මෙතන සෝඩියම් පොටෑසියම් මේ ලවණ සියල්ලම ජලයේ ද්‍රව්‍යයි. සෝඩියම් පොටෑසියම් අපි මේ පාඩමේ දැන් සාකච්ඡා කිරීමේ බලාපොරොත්තුව මැග්නීසියම් කැල්සියම් ස්ටොන්ටියම් බේරියම් මෙන්න මේ ලවණවල ජල ද්‍රව්‍යතා රටා මේ ටිකේ දෙවන කාණ්ඩේ සියලුම කාබනේට වෙති ජලයේ අද්‍රව්‍යයි. ඒ වගේම දෙවෙනි කාණ්ඩේ පහළින්ම තියෙන සල්ෆේට් නේ ජලයේ අද්‍රව්‍යයි. පහළින්ම තියෙන ඒවා IS insoluble උඩින්ම තියෙන ඒවා දී වෙනවා හොඳට මේ මැග්නීසියම් සල්ෆේට් මුහුදේ තියෙන කැල්සියම් සල්ෆේට් මුහුදු ජලයේ තියෙන තරමක් ජලයේ දී වෙනවා. කැල්සියම් සල්ෆේට් SS කියන්නේ slightly soluble. සල්ෆේට් එක වගේ කාණ්ඩේ පහළම තියෙන බේරියම් ස්ටොන්ටියම් සල්ෆයිඩ් ජලයේ අද්‍රව්‍යයි. ඒ වගේම දෙවෙනි කාණ්ඩේ ෆොස්ෆේට් සියල්ලම ෆොස්ෆේට් දෙවෙනි කාණ්ඩේ කාබනේට වගේම ඉන්සොලියබල් ජලයේ අද්‍රව්‍යයි. ඒ අද්‍රව්‍ය ඒවා සටහන් කරන්න. ඒ වගේම හයිඩ්‍රොක්සයිඩ් දෙවන කාණ්ඩේ
ඉහළින්ම තියෙන හයිඩ්‍රොක්සයිඩ් ජලය අද්‍රව්‍යයි. පහළට යන්න යන ජලයේ ද්‍රව්‍යතාව වැඩි. ඒ වගේම ක්‍රෝමේට දෙවෙනි කාණ්ඩයේ ක්‍රෝමේට කාණ්ඩයේ පහළින්ම තියෙන ක්‍රෝමේට විතරයි ජලය අද්‍රව්‍ය. බේරියම් සහ ස්ට්‍රොන්ෂියම් ක්‍රෝමේට් ජලය අද්‍රව්‍යයි. ඔක්සලේට මැග්නීසියම් ඔක්සලේට් ජලය ද්‍රව්‍යයි. මැග්නීසියම් නමුත් ඉන්සොලිබල් කියලා කියන්නේ කැල්සියම් ස්ට්‍රොන්ෂියම්. මේ අවස්ථා දෙක ජලය අද්‍රව්‍යයි. පහළට යනකොට දිය වෙනවා. මේ තමයි ජල ද්‍රව්‍යතා රටාව. මේ ගැන අපි එක් සංයෝග සඳහා වෙන වෙනම සාකච්ඡා කරනවා. බලමු ඊළඟ අවස්ථාව. ජල ද්‍රව්‍යතා වගුව සැලකීමේදී දෙවන කාණ්ඩයේ ලෝහ ලවණවල ජල ද්‍රව්‍යතා වගුව සැලකීමේදී ඒ ලවණවල ජල ද්‍රව්‍යතා රටා පෙන්නුම් කරනවා. ජල ද්‍රව්‍යතා රටා බලන්න. හයිඩ්‍රොක්සයිඩ් ගත්තොත් මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් ඉන්සොලිබල්. කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් SS සයිට්ලි සොලිබල්. SS කියන්නේ සයිට්ලි සොලිබල් තරමක් ද්‍රව්‍යයි. කියන්නේ ටිකක් ජලයේ දියලා තියෙන්නේ. IS කියන්නේ අද්‍රව්‍යයි කියන එක. අපි දැන් හයිඩ්‍රොක්සයිඩ් ගත්තොත් මේ විදිහට එන්නේ. මේ රටාව. බලමු මේකේ මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ්. මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් කියන අවක්ෂේපය. අපි හයිඩ්‍රොක්සිල් අයන ද්‍රාවණයකට මැග්නීසියම් අයන එකතු කළොත් මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් අවක්ෂේප වෙනවා. මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් සොලිඩ් එක. මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් අවක්ෂේපය ලැබෙනවා. මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් අවක්ෂේප වෙනවා. ඒ මැග්නීසියම් සඳහා අපි හයිඩ්‍රොක්සිල් අයන එකතු කරොත් කැල්සියම් අයන ද්‍රාවණයකට කැල්සියම් අයන කැල්සියම් ධන දෙක. එතන එන්නේ කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් ජලීය ද්‍රාවණයක්. කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් ජලීය ද්‍රාවණයක් එන්නේ. අපි කියන එකට හුණු දියර. ජලයේ තරමක් දියනවානේ කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ්. හුණු දියර කියලා කියන්නේ. කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් ජලයේ දිය වෙනවා. හුණු දියරය. මේක. මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් හොඳ අවක්ෂේපයක්. මැග්නීසියම් අයන ද්‍රාවණයට OH යන සුළු ප්‍රමාණයක් දාපු ගමන් සුදු අවක්ෂේපයක් වෙන් වෙනවා. කැල්සියම් අයන ද්‍රාවණයකට OH යන දැම්මට අවක්ෂේපයක් එන්නේ නැහැ, ද්‍රාවණයේ තියෙන්නේ. OH යන ගොඩක් දැම්මොත් ඔන්න සුළු ප්‍රමාණයක් අවක්ෂේප වේවි. අවක්ෂේපයට ඉහළින් සැලකිය යුතු කැල්සියම් අයන සහ OH යන තියෙන ද්‍රාවණයෙන් අපි ඒකට හුණු දියර කියලා කියන්නේ. ජලයේ තරමක් දියවන නිසා. ඊගොඩ අපි හිතමු මේකට එකතු කරනවා ඊගාස්ථා ස්ට්‍රොන්ෂියම් අයන. එතකොටත් එන්නේ මේ වගේ තරමක් ජලයේ දිය වෙච්ච ද්‍රාවණයක්. ස්ට්‍රොන්ෂියම් හයිඩ්‍රොක්සයිඩ් මේ විදිහට. මෙතන අවක්ෂේපයක් එන්නේ මේව ද්‍රාවණ. ඒවයි යම් ප්‍රමාණයක් අවක්ෂේපය තියෙනවා. අවක්ෂේපය ඉහළින් ද්‍රාවණය. බේරියම් අයන අපි එකතු කළොත් බේරියම් අයන මේකට බේරියම් ධන දෙක.
තෝරන්නේ බේරියම් හයිඩ්‍රොක්සයිඩ් ජලීය ද්‍රාවණයක්. barium hydroxide ජලීය ද්‍රාවණය. සම්පූර්ණ වගේ ජලය දියලා තියෙනවා. ඒතර අවක්ෂේප වීම සිද්ධ වෙන්නේ නැහැ එතෙන්දී. ඒක තමයි මේ මෙතන සඳහන් කරන්නේ. magnesium hydroxide insoluble. ඒ කියන්නේ හොඳ අවක්ෂේපයක්. ජලය අද්‍රව්‍යයි. මේවයි SS තරමක් ද්‍රව්‍යයි. මේක ජලය අද්‍රව්‍යයි. අද්‍රව්‍ය. එතන අපිට ලියන්න පුළුවන් magnesium hydroxide අද්‍රව්‍යයි. අද්‍රව්‍ය. මේවා තරමක් ද්‍රව්‍ය. තරමක් ද්‍රව්‍ය. කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් තරමක් ජලයේ දියනවා. අපි කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් ඝනය ජලයට දැම්මම බීකරේ පතුලට ඝනය ගමන් කරනවා. යම් ප්‍රමාණයක් දිය වෙලා ඝනයට උඩින් උඩුගිය ද්‍රාවණය දක්නට ලැබෙනවා. උඩුගිය ද්‍රාවණය උඩින් තියෙන ද්‍රාවණය උඩුගිය ද්‍රාවණය දක්නට ලැබෙනවා. තරමක් ජලය දියනවා කියන්නේ ඒකයි. ස්ට්‍රොන්ෂියම් හයිඩ්‍රොක්සයිඩ් උත් ඒ වගේ තරමක් ද්‍රව්‍යයි. තරමක් ද්‍රව්‍ය. බේරියම් හයිඩ්‍රොක්සයිඩ් ජලයට දැම්මම සම්පූර්ණ වගේ ජලය දියලා අවර්ණ ද්‍රාවණයක් වෙනවා. මේ ද්‍රව්‍යයි. ද්‍රව්‍ය. එතකොට දැන් ඔබට පේනවා අද්‍රව්‍යයි තරමක් ද්‍රව්‍යයි සම්පූර්ණයෙන්ම ද්‍රව්‍යයි. මේ අනුව කාණ්ඩයේ පහළට යන විට දෙවන කාණ්ඩයේ ලෝහ හයිඩ්‍රොක්සයිඩ් වල ජල ද්‍රව්‍යතාවය එන්න වැඩි වෙනවා. කාණ්ඩයේ පහළට ජල ද්‍රව්‍යතාවය වැඩි වේ. ජල ද්‍රව්‍යතාවය වැඩි වේ කියන එකේ අදහස පහළට ජල ද්‍රව්‍යතාවය වැඩි වෙනවා. මෙතනින් පහළට මෙහාට ජල ද්‍රව්‍යතාව වැඩි වේ. ජල ද්‍රව්‍යතාව වැඩි වේ කියන අදහස අපි ගත්තම මේ බලන්න. magnesium hydroxide, calcium hydroxide, strontium hydroxide, barium hydroxide. දැන් මේක අපි ජලයට එකතු කළාම අපි ජල සාම්පල අරගෙන ජලයට මේ සංයෝගය එකතු කරනවා. මේවා ජලයට එකතු කරනවා වැඩ වෙනම. ළමයි දැන් කියන්න දෙවන කාණ්ඩයේ හයිඩ්‍රොක්සයිඩ් වෙන වෙනම ජලයට එකතු කළාම වැඩියෙන්ම ජලයේ දිය වෙන්නේ කවර සංයෝගයද? වැඩියෙන්ම ජලයේ දිය වෙන්නේ මේකේ පහළින්ම තියෙන එකනවා. ඒතර මේකේ බේරියම් අයනයි OH අයනයි සැලකිය යුතු ප්‍රමාණයක් තියෙනවා. මේවයි කැල්සියම් අයන සහ OH අයන තියෙනවා. මේකේ ස්ට්‍රොන්ෂියම් අයන සහ OH අයන තියෙනවා. මේකේ අවක්ෂේපය තමයි වැඩිපුරම තියෙන්නේ මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ්. මැග්නීසියම් අයන සහ කැල්සියම් අයන ජලයේ නැති තරම් මේ අවක්ෂේපය තමයි තියෙන්නේ. මේකේ මේවයි අවක්ෂේප තිබුණට අවක්ෂේපේ කොටසක් ජලයේ දිය වෙනවා. අවක්ෂේපේ කොටසක් ජලයේ දිය වෙනවා. මේ අවක්ෂේපය කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් අවක්ෂේපය. මේක ස්ට්‍රොන්ෂියම් හයිඩ්‍රොක්සයිඩ් අවක්ෂේපය. කොටසක් ජලයේ දිය වෙලා. මේ තියෙන ජලයේ දිය වෙච්ච ටික. මේකේ හැමම වගේ තියෙන අවක්ෂේපය. පහළට ජල ද්‍රව්‍යතාව වැඩි වෙනවා. පහළට
ජල ද්‍රව්‍යතාව වැඩි වෙනවා. එහි ප්‍රතිඵලය ද්‍රාවණවල OH ඍණ අයන සාන්ද්‍රණය. ජල ද්‍රව්‍යතාව වැඩි වෙනවා කියන්නේ OH යන සාන්ද්‍රණය වැඩි වෙනවා. ඒ කියන්නේ බාෂ්මිකතාව කාණ්ඩේ පහළට බාෂ්මිකතාව වැඩි වේ. බාෂ්මිකතාව වැඩි වෙනවා OH යන සාන්ද්‍රණය වැඩි වෙනවා. වඩා බාෂ්මික වෙනවා. ජල ද්‍රව්‍යතාව වැඩි වීම නිසා OH යන සාන්ද්‍රණය ඉහළ යනවා. මේ අනුව දෙවෙනි කාණ්ඩේ පහළට හයිඩ්‍රොක්සයිඩ් වල බාෂ්මිකතාව වැඩි වෙනවා. මේ නිසා සංයෝග වල බාෂ්මිකතාව වැඩි වේ. සංයෝග වල බාෂ්මිකතාව වැඩි වේ. කාණ්ඩේ පහළට බාෂ්මිකතාව වැඩි වෙනවා. නැත්නම් ජල ද්‍රව්‍යතාව වැඩි වෙනවා. ඒ හේතුවෙන් OH යන සාන්ද්‍රණය ඉහළ යනවා. දැන් බලන්න මේ ද්‍රව්‍යතා රටාව ප්‍රයෝජනට අරගෙන අපිට පුළුවන් ඉස්කෝනේ ලෝහ කැටයන වෙන් කර හඳුනා ගැනීමක් කරන්න. දැන් බලන්න මෙන්න මේ ආකාරයට. ඔබට දෙනවා මැග්නීසියම් ක්ලෝරයිඩ් සහ බේරියම් ක්ලෝරයිඩ් ජලීය ද්‍රාවණ දෙකක් වෙන් කර ගන්න කොහොමද කියලා. බේරියම් ක්ලෝරයිඩ් සහ මැග්නීසියම් ක්ලෝරයිඩ් ජලීය ද්‍රාවණ ආවර්ණයි. දැන් අපි මේ දෙන්න වෙන් කරගන්නේ කොහොමද? අපි දන්නවා මේ දෙන්නගේ හයිඩ්‍රොක්සයිඩ් වල ජල ද්‍රව්‍යතා රටා. අන්න මේකේ ඔබ ඉගෙන ගත්තේ අන්නේ දේවල් අධ්‍යයනය කිරීමට. මෙන්න මේ දේවල් සොයා ගැනීමට තමයි මේක ඉවහල් වෙන්නේ. මොනවද? ඔබ දන්නවා මේ දෙන්නගේ ජල ද්‍රව්‍යතාව හයිඩ්‍රොක්සයිඩ් වල. මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් ජලයේ අද්‍රව්‍යයි. සුදු අවක්ෂේපය. බේරියම් හයිඩ්‍රොක්සයිඩ් ජලයේ ද්‍රව්‍ය. તો අපි මේකට එකතු කරනවා මේ ද්‍රාවණ දෙකටම සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් NaOH මේකටත් එකතු කරනවා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. හොඳට බලන්න. ජල ද්‍රව්‍යතාව මගින් වෙන් කර හඳුනා ගැනීම. වෙන් කර හඳුනා ගැනීම. වෙන් කර හඳුනා ගැනීම. අපි මැග්නීසියම් ක්ලෝරයිඩ් සහ කැල්සියම් ක්ලෝරයිඩ් නැත්නම් බේරියම් ක්ලෝරයිඩ් ස්ට්‍රොන්ෂියම් ක්ලෝරයිඩ් ඉස්කෝනේ ක්ලෝරයිඩ් මේ දෙකේ දීලා තියෙන ක්ලෝරයිඩ් දෙකයි මැග්නීසියම් සහ බේරියම් මේ දෙකටම එකතු කරනවා NaOH. ඔබ දන්නවා මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් හොඳ සුදු අවක්ෂේපයක්. මෙතෙන් දෙනවා සුදු පාට අවක්ෂේපයක්. මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් සුදු අවක්ෂේපයක්. බේරියම් ලවණයට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එකතු කළාම අවක්ෂේපයක් එන්නේ. මෙතන වෙනසක් ඇති නොවේ. දැන් ඔබට පුළුවන් මෙන්න මේ පරීක්ෂාවෙන් මැග්නීසියම් සහ බේරියම් එකිනෙකින් වෙන් කර හඳුනා ගන්න. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් AQ එකතු කිරීම. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ජලීය ද්‍රාවණය එකතු කිරීම. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එකතු කළාම මැග්නීසියම් වලින් අවක්ෂේප වෙනවා. බේරියම් වලින් අවක්ෂේපයක් වෙන්නේ නැහැ. මෙන්න මේ අනුව අපිට පුළුවන් මේ පරීක්ෂණයෙන් නිරීක්ෂණ අනුව මේ තමයි නිරීක්ෂණ.
නිරීක්ෂණ ඉහත නිරීක්ෂණ අනුව මැග්නීසියම් සහ බේරියම් ක්ලෝරයිඩ එකිනෙකින් වෙන් කර හඳුනාගත හැක. එකිනෙකින් වෙන් කර හඳුනා ගත හැක. හඳුනාගත හැකිය. මේ තමයි මැග්නීසියම් සහ බේරියම් අයන වෙන් කිරීම. මැග්නීසියම් ක්ලෝරයිඩ් වේවා, මැග්නීසියම් නයිට්‍රේට් වේවා, මැග්නීසියම් නයිට්‍රේට් එක බේරියම් නයිට්‍රේට්, මැග්නීසියම් ක්ලෝරයිඩ් එක බේරියම් ක්ලෝරයිඩ්. ක්ලෝරයිඩ් වෙන්න පුළුවන් මොන වුණත් කමක් නැහැ. පොදුවේ අපිට මෙතන තියෙන්නේ දැන ගැනීමට වෙච්චරයි. එකක් මැග්නීසියම්, අනිත් එක බේරියම්. මේ ලවණ දෙක. මේකේ ක්ලෝරයිඩ් වෙන්න පුළුවන්, මේක නයිට්‍රේට් වෙන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් කරගන්න අවශ්‍ය නැහැ අපි. සමහරවිට අපිට දීලා තියෙන්නේ මැග්නීසියම් ක්ලෝරයිඩ්. අනිත් එකට දීලා තියෙන්නේ බේරියම් නයිට්‍රේට්. මේ ආකාරයට. ඒතර අපි මේ වෙන් කර හඳුනා ගැනීම සඳහා එකතු කරන්නේ sodium hydroxide NaOH AQ. මේ අනුව මෙතනින් එන සුදු ආක්ෂේපය සුදු ආක්ෂේප මෙතනින් එන වෙනසක් නැත. මේ අනුව අපිට පුළුවන් මැග්නීසියම් සහ බේරියම් අයන වෙන් කර හඳුනා ගැනීම කරන්න මේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් භාවිත කරමින් ජල ද්‍රව්‍යතාව උපයෝගී කරගෙන ඔබට පුළුවන් මේ විදිහට වෙන් කර හඳුනා ගැනීමක් කරන්න. ඒ නිසා දෙවන කාණ්ඩයේ හයිඩ්‍රොක්සයිඩ් වල ජල ද්‍රව්‍යතා රටාව ඔබ ඉගෙන ගත්තේ. දැන් බලමු ඊළඟ අවස්ථාවට. සල්ෆේට සල්ෆයිඩ්. දෙවන කාණ්ඩයේ සල්ෆේට සල්ෆයිඩ්. මැග්නීසියම් සල්ෆේට්, කැල්සියම් සල්ෆේට් මුහුදු ජලයේ තියෙන. ඔබ දන්නවනේ මුහුදු ජලයේ සෝඩියම් ක්ලෝරයිඩ් හැරුණම අනිත් ලවණ තමයි ප්‍රධාන ලවණ දී වෙච්ච මැග්නීසියම් සල්ෆේට් සහ කැල්සියම් සල්ෆේට්. ඉතින් මැග්නීසියම් සල්ෆේට් සහ කැල්සියම් සල්ෆේට් ජලයේ ද්‍රාවිත තත්ත්වෙන්නේ තියෙන්නේ. අවක්ෂේප නෙවෙයිනේ, මුහුදු ජලයේ දී වෙච්ච ලවණ තියෙන්නේ. ඉතින් මැග්නීසියම් සල්ෆේට් මේ ජලීය ද්‍රාවණය. කැල්සියම් සල්ෆේට් තියෙනවා SS කියලා. ඒ කියන්නේ SS කියන එකේ අදහස කැල්සියම් සල්ෆේට් සාම්පලයක් ජලයට එකතු කළාම ටිකක් දිය වෙනවා. මේකේ ස්පටික මේක ඇතුලේ තියෙනවා. ඝනය තරමක් ජලයේ ද්‍රවයයි SS slightly soluble. මැග්නීසියම් සල්ෆේට් ද්‍රාවණයේ මැග්නීසියම් අයන සහ සල්ෆේට් අයන තියෙනවා. අපි ජල සාම්පල අරගෙන ජලයට මැග්නීසියම් සල්ෆේට් එකතු කළොත් සම්පූර්ණයෙන්ම දිය වෙනවා. මේකට කැල්සියම් සල්ෆේට් ස්පටික එකතු කළොත් ටිකක් දිය වෙනවා. ස්පටික ටිකක් පතුලට යනවා. ඒකයි තරමක් ද්‍රව්‍ය කියන්නේ ටිකක් දිය වෙනවා. මේ බලන්න. අපි ජලයට එකතු කළොත් ජල සාම්පල වලට ජල සාම්පල අරගෙන ජල සාම්පල තුලට එකතු කළොත් බේරියම් සල්ෆේට්
සහ ස්ට්‍රොන්ෂියම් සල්ෆේට් ඒවා සම්පූර්ණයෙන්ම මේක පතුලේ මේ විදිහට අවක්ෂේප ලෙස තැන්පත් වෙනවා. අවක්ෂේප. ඒ තමයි ස්ට්‍රොන්ෂියම් සල්ෆේට්, බේරියම් සල්ෆේට්. ස්ට්‍රොන්ෂියම් සල්ෆේට් සහ බේරියම් සල්ෆේට්. දෙවෙනි කාණ්ඩයේ පහළින්ම තියෙන සල්ෆේට් ජලයේ අද්‍රව්‍යයි. මේ තියෙන්නේ insoluble insoluble. ජලයේ අද්‍රව්‍යයි. ජලයේ අද්‍රව්‍යයි. මේක ජලයේ අද්‍රව්‍යයි. මැග්නීසියම් සල්ෆේට් ද්‍රව්‍යයි. මේක තරමක් ද්‍රව්‍යයි. තරමක් ද්‍රව්‍ය. දැන් බලන්න දෙවන කාණ්ඩේ සල්ෆේට්. මැග්නීසියම් සල්ෆේට් ජලය හොඳින් දියනවා. කැල්සියම් සල්ෆේට් ටිකක් ජලයේ දියලා තියෙන්නේ. දැන් මොහොත් ජලයේ මැග්නීසියම් සල්ෆේට් උත් වෙනවා, කැල්සියම් සල්ෆේට් උත් තියෙනවා. මොහොත් කැල්සියම් සල්ෆේට් කියන්නේ තරමක් ජලයේ දිය වෙන්නේ. බේරියම් සල්ෆේට් සහ ස්ට්‍රොන්ෂියම් සල්ෆේට් ජලයේ දිය වෙන්නේ අද්‍රව්‍ය, අවක්ෂේප. මේ අනුව දෙවෙනි කාණ්ඩයේ සල්ෆේට් ගත්තන් පස්සේ කාණ්ඩේ 15ට ජල ද්‍රව්‍යතාව අඩු වෙනව නේද? කාණ්ඩේ 15ට. ඒ වගේමයි සල්ෆයිටත්. සල්ෆේට වගේමයි සල්ෆයිට්. දෙන්නම එක වගේ. කාණ්ඩේ 15ට අඩු වෙනවා ජල ද්‍රව්‍යතාව. මේ අනුව අපි ගත්තොත් දෙවන කාණ්ඩේ සල්ෆේට් වල ජල ද්‍රව්‍යතාව මේ බලන්න. මේ විදිහට මැග්නීසියම්, කැල්සියම්, ස්ට්‍රොන්ෂියම්, බේරියම්, සල්ෆේට්, සල්ෆයිට්, मैग्नीशियम सल्फेट सल्फाइड जलीय द्रव्य AQ कैल्शियम सल्फेट सल्फाइड एवं जलीय मदवशेन द्रव्य मेथियन SS स्ट्रोंशियम सा बेरियम सल्फाइड स्ट्रोंशियम सा बेरियम सल्फाइड सल्फेट जलीय अद्रव्य insoluble 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 जलीय अद्रव्य मेवा सुदु अवक्षेप मेतनात् सुदुपाड अवक्षेप देवनी खांडे सल्फेट सल्फाइड කියන්නේ सुदु अवक्षेप बेरियम सा स्ट्रोंशियम अवक्षेप ලෙස තියෙන්නේ දැන් මේ ද්‍රව්‍යතා රටා ගත්තොත් ඔබට පේනවා කාණ්ඩේ 15ට බලන්න දිය වෙනවා තරමද්‍රව්‍යයි අද්‍රව්‍යයි අද්‍රව්‍යයි දිය වෙනවා තරමද්‍රව්‍යයි අද්‍රව්‍යයි අද්‍රව්‍යයි කාණ්ඩේ 15ට ද්‍රව්‍යතාව මොකද වෙන්නේ අඩු වෙනවා කාණ්ඩේ 15ට ද්‍රව්‍යතාව අඩු වෙනවා මේ අනුව දෙවන කාණ්ඩේ जल द्रव्यता रटा यटते मैग्नीशियम कैल्शियम स्ट्रोंशियम बेरियम मेवाए सल्फाइट लवण सहा सल्फेट लवण
වල ජල ද්‍රාව්‍යතාව කාණ්ඩේ පහළට ජල ද්‍රාව්‍යතාව කාණ්ඩේ පහළට ළමයි කියන්නේ දෙවන කාණ්ඩයේ සල්පේට වල ජල ද්‍රාව්‍යතාව කාණ්ඩේ පහළට සල්පේට සල්පයිඩ් යන දෙවර්ගයේම ජල ද්‍රාව්‍යතාව කාණ්ඩේ පහළට මුහුදේ මැග්නීසියම් සල්පේට් ජලයේ දිය වෙච්ච ඒවා පහළින් තියෙනවා බේරියම් සල්පේට් ජලයේ අද්‍රාවයයි එමනම් කාණ්ඩේ පහළට ජල ද්‍රාව්‍යතාව අඩුවේ සල්පේට සල්පයිඩ් ලවණ සල්පේට් ලවණ වල ජල ද්‍රාව්‍යතාව කාණ්ඩේ පහළට අඩු වෙනවා දැන් ඔබට ජල ද්‍රාව්‍යතා රටා භාවිතයෙන් අපිට ප්‍රයෝජන මොනවද මේ බලන්න බේරියම් ලවණ සහ මැග්නීසියම් ලවණ වෙන්කර හඳුනා ගැනීම මැග්නීසියම් සහ බේරියම් ලවණ වෙන්කර හඳුනා ගැනීම මැග්නීසියම් ලවණ සහ බේරියම් ලවණ ඒ සඳහා අපි භාවිත කරමු බේරියම් ක්ලෝරයිඩ් ඒ වගේම මැග්නීසියම් ක්ලෝරයිඩ් ජලීය ද්‍රාවණ මේකට අපි එකතු කරමු අපි සල්ෆේට් එකතු කරන්න ඕනේ ඒ සඳහා අපි තනුක සල්ෆියරික් එකතු කරමු තනුක සල්ෆියරික් ඒකේ තියෙනනේ සල්ෆේට් ආයන තනුක සල්ෆියරික් එකතු කරාම මෙතනින් එනවා බේරියම් සල්ෆේට් මෙතනින් එනවා බේරියම් සල්ෆේට් සුදු ආක්ෂේපය මෙතන මැග්නීසියම් ක්ලෝරයිඩ් වලට තනුක සල්ෆියරික් දැම්මට මැග්නීසියම් සල්ෆේට් කියන්නේ ද්‍රාවණය වෙනසක් නැත ඒ කියන්නේ අපිට පුළුවන් මේ පරීක්ෂණයෙන් සුදු ආක්ෂේපයක් ලැබෙන්නේ බේරියම් වලින් ඒ නිසා වෙන්කර හඳුනා ගැනීමක් කරන්න ඒ නිසා අපිට පුළුවන් කියන්න සුදු ආක්ෂේපයක් තනුක සල්ෆියරික් එක්කල විට සුදු අවක්ෂේපයක් ලැබෙන්නේ තනුක සල්ෆියරික් එක්කල විට සුදු අවක්ෂේපයක් ලැබෙන්නේ බේරියම් ක්ලෝරයිඩ් ලවණයෙන් පමණි එනිසා තනුක සල්ෆියරික් මගින් බේරියම් සහ මැග්නීසියම් ක්ලෝරයිඩ් එකිනෙකින් වෙන්කර හඳුනාගත හැක එකිනෙකින් වෙන්කර හඳුනා ගන්න පුළුවන් ඒ තමයි මේවා ප්‍රයෝජන ජල ද්‍රාව්‍යතා රටා ඉගෙන ගැනීමේදී ඒවයි තමයි ප්‍රයෝජන වෙන්කර හඳුනා ගැනීම එස්කනේ ලෝහ කැටයන වෙන්කර හඳුනා ගැනීමට මේවා පාවිච්චි කරන්න පුළුවන් දැන් ඒ ඔබ ඉගෙන ගත්තේ දෙවන කාණ්ඩේ සල්ෆේට සල්ෆයිඩ් වල ජල ද්‍රාව්‍යතා රටා කාණ්ඩේ පහළට ජල ද්‍රාව්‍යතා අඩු වෙනවා සල්ෆේට වලත් සල්ෆයිඩ් වලත් පැහැදිලි දැන් බලමු මේ දෙවන කාණ්ඩේ කාබනේට්
मैग्नीशियम स्वाभाविक पवतिने मैग्नेसाइट MgCO3 कैल्शियम कार्बोनेट स्वाभाविक पवतिने कैल्शियम कार्बोनेट कैल्साइट देनी खांडे कार्बोनेट घन संयुग जलीय द्रव्य देनी खांडे कार्बोनेट ये वगेम फॉस्फेट जलीय द्रव्य अनुराधपुरे पावल एपेटाइट एक यानी कैल्शियम फॉस्फेट जलीय द्रव्य पुत्तल में से यापने दाखवा हुनुगल तीरो अक्तेन कैल्शियम कार्बोनेट जलीय द्रव्य माथले प्रदेशेतियन डोलोमाइट कैल्शियम कार्बोनेट सा मैग्नीशियम कार्बोनेट दित्त कार्बोनेट ये पाषाण जलीय द्रव्य देनी खांडे कार्बोनेट जलीय अद्रव्य देनी खांडे कार्बोनेट insoluble सियल्लम जलीय द्रव्य सियल्लम जलीय द्रव्य दिए वेनवा जले दिए कलत नोगनीय है कि तरम कुड़ा प्रमाण ये दिए और प्रमाण नोगनीय है कि तरम कुड़ा मैग्नीशियम कार्बोनेट चले देवी मेटादाल में बाला मैग्नीशियम कार्बोनेट वाला जले देवी मेटादाल सद्रावण में सजलीकरण क्रियावली अर्थात सद्रावण क्रियावली टादाल गिप शक्ति वेन से हेगोत उदाहरण खेडेटा में भी देता मैग्नीशियम कार्बोनेट सॉलिड चले देवी में दी एनवा मैग्नीशियम दाना देख सा कार्बोनेट मैंने में क्रियावली डादाल डेल्टा जी आगे से में क्रियावली डादाल डेल्टा जी सेवामा एनवा उत्तर दाना आ गया अभी तो x मौलेट किलो जूल x के लेना मौलेट किलो जूल में क्रियावली गिप शक्ति वेन सहेला डेल्टा जी बताना डेल्टा जी से में दी डेल्टा जी समान आई डेल्टा एच ऋण टी डेल्टा एस में प्रतिक्रिया आश्रित एंथैल्पी विपर्यास सर में प्रतिक्रिया आश्रित एंट्रोपी विपर्यास है ये दत्त है सुरे गिप शक्ति वेन सहेला गिप शक्ति वेन सेवा में ने दना गया इगावट कैल्शियम कार्बोनेट वलटत में विद्यचमा कैल्शियम जलीयायन कार्बोनेट जलीयायन में समीकरण परिधि दिए वेन्ने अल्प प्रमाण मेकना में प्रतिक्रिया सम्मत गिप शक्ति सेवा में ना दाना अज्ञा मौलेट किलो जूल वाई लामायने दंबालाम ना ओबटा पैहदिले दिकेला मैग्नीशियम कार्बोनेट वाला सद्रावण क्रियावलिय नतंग सजलीकरण क्रियावलिय नतंग जले देवी में संबंध क्रियावलिय एक दी गिप शक्ति वेन स x मेतना y लवाई में ही x टवड़ा y आगे वेडी x टवड़ा y आगे वेडी क्या ने गिप शक्ति वेन स एन्ने न दाना गे यलेना ही क्या ने जल द्राव्यता एन्ने नाडु अल्प मात्रा दीवनात् मेके
මැග්නීසියම් කාබනේට් අල්ප මාත්‍රයක් දී වුණොත් ජලයේ කැල්සියම් කාබනේට් දී වෙන ඊටත් වඩා අඩු ප්‍රමාණයක් ධනාගය වැඩි නිසා. ඒ කියන්නේ දෙවෙනි කාණ්ඩයේ පහළට යන්න ජලයේ ද්‍රව්‍යතාව එන්නම අඩු වෙනවා. හේතුව ජලයේ දීවීම ක්‍රියාවලිය. ජලයේ දියවන ක්‍රියාවලිය ආශ්‍රිත. නැත්නම් සජලීකරණ ක්‍රියාවලිය ආශ්‍රිත. ගිබ් ශක්ති වෙනස. ධනාගයක් ඒ විතරක් නෙවෙයි. ධනාගය දෙවන කාණ්ඩයේ පහළට යන විට කාබනේට් වල ධනාගය ක්‍රමයෙන් වැඩි වෙනවා. ජල ද්‍රව්‍යතාව ක්‍රමයෙන් අඩු වන බවයි ඉන් හැඟී යන්නේ. මේ අනුව දෙවන කාණ්ඩේ බලන්න පහළට යෑමේදී දෙවන කාණ්ඩේ පහළට යෑමේදී කාබනේට සහ ඝන ෆොස්ෆේට් වල ජල ද්‍රව්‍යතාව අඩු වෙනවා. ජලයේ දියවීමේ සජලීකරණ ක්‍රියාවලිය ජලයේ දියවීමේ නැත්නම් සජලීකරණ ක්‍රියාවලියේදී සිදුවන ගිබ් ශක්ති වෙනස ඩෙල්ටා G යගේ සැලකීමේදී කාණ්ඩේ පහළට යන විට එහි ධනාගය වැඩි වෙනවා. ධනාගය වැඩි වෙනවා කාණ්ඩේ පහළට. ඒ කියන්නේ ජල ද්‍රව්‍යතාව අඩු වන බව. මේ සේරම ඉන්සොලිබල් ජලය අද්‍රව්‍යයි. නමුත් අල්ප වශයෙන් හරි ජීවන ප්‍රමාණයක් තියෙන නොගිනි හැකි තරම් කුඩා ප්‍රමාණයක්. ඒ ජීවන ප්‍රමාණය මේකට සාපේක්ෂව මේක අඩුයි ඊට වඩා මේක අඩුයි ඊට වඩා මේක අඩුයි. ජල ද්‍රව්‍යතාව අඩුයි. පොදුවේ ගත්තොත් ජලය අද්‍රව්‍යයි කියලා කියන්නේ. නමුත් අල්ප ප්‍රමාණයක් දිය වෙනවා. ඒ දියවන ප්‍රමාණයත් කාණ්ඩේ පහළට අඩු වෙනවා. ඒ දෙවන කාණ්ඩේ කාබනේට් ජල ද්‍රව්‍යතාව අඩු වන බව. පෙතියේ මැග්නීසියම් කාබනේට් සජලීකරණ ක්‍රියාවලිය. මෙම කාබනේට වල ජලය දීවීම ක්‍රියාවලියට අදාළ ගිබ් ශක්ති වෙනස සෙවීමේදී කාණ්ඩේ පහළට යන විට ගිබ් ශක්ති වෙනසෙහි ධනාගය ක්‍රමයෙන් වැඩිවීමක් පෙන්නුම් කරනවා. ගිබ් ශක්ති වෙනස අගය ක්‍රමයෙන් වැඩි වෙනවයි කියලා කියන්නේ කාණ්ඩේ පහළට යන විට ජල ද්‍රව්‍යතාව ක්‍රමයෙන් අඩු වන බව. ඒ වගේම ඊළඟට මේ පෙන්නුම් කරලා තියෙන්නේ ඔක්සලේට්. ඒ කාබනේට ගැන කතා කළේ. මෙතෙන් සිට ඔක්සලේට්. දැන් බලන්න. ඔක්සලේට් C2O4 සඳහා කැල්සියම් සිට කාණ්ඩේ පහළට යන විට ද්‍රව්‍යතාව වැඩිවීමක් පෙන්නුම් කරනවා. මේ බලන්න ඔක්සලේට් ද්‍රාවණයකට අපි මැග්නීසියම් අයන එකතු කරනවා. වෙනසක් නැහැ. මෙතන වෙනසක් නැහැ. අපි හිතමු ලංකාවට ගෙනාපු ආනයනය කරන ලද සෝඩියම් ඔක්සලේට් ලවණ සාම්පලයක් වරායේදී මුහුදට වැටෙනවා. වරායේදී මුහුදට වැටෙනවා. මුහුදු ජලය කිරිපැහැවෙනවා. මුහුදු ජලය කිරිපැහැවෙනවා. ඇයි මුහුදු ජලය කිරිපැහැවෙන්නේ?
මුළු මුහුදු ජලයම ඒ ප්‍රදේශයේම සුදු පැහැවෙනවා. සුදු පැහැති. ටික වෙලා ගියාට පස්සේ මේ ඝන සංයෝගයේ පතුලට කිඳා බැසීම නිසා තැන්පත් වීම නිසා යලි මුල් තත්ත්වයටපත් වෙනවා. මොකද්ද මේ කිරි පැහැට හේතුව? මැග්නීසියම් කැල්සියම් අයන තියෙනවා. ඔක්සලේට් එක වැටුනේ මුහුදට. සෝඩියම් ඔක්සලේට් මේ තියෙන්නේ. මේ ඔක්සලේට් අයන මැග්නීසියම් එක කිසිදු ප්‍රතික්‍රියාවක් නැහැ, වෙනසක් නැහැ. මේක ද්‍රව්‍යයි. මෙතන ද්‍රව්‍යයි. මැග්නීසියම් ඔක්සලේට් අවක්ෂේපයක් නෙවෙයි, ද්‍රව්‍යයි. වෙනසක් නැහැ. කැල්සියම් ඔක්සලේට් සුදු අවක්ෂේපයක්. Ca C2O4 සුදු පාට අවක්ෂේපයක්. එසේනම් මැග්නීසියම් සහ කැල්සියම් වෙන් කර හඳුනා ගැනීමට අපිට පුළුවන් ඔක්සලේට් අයන පාවිච්චි කරන්න. ඇති? මැග්නීසියම් ඔක්සලේට් ජලීය අද්‍රව්‍ය කැල්සියම්. ඒ වගේම අපි ස්ට්‍රොන්ෂියම් එකතු කළොත් ස්ට්‍රොන්ෂියම් SR දාන දෙක ස්ට්‍රොන්ෂියම් ඔක්සලේට් insoluble ජලය අද්‍රව්‍යයි සුදු අවක්ෂේපයක් යනවා SR C2O4 සුදු පාට. මෙතන වෙනසක් නැහැ. වෙනසක් නැත. බේරියම් ඔක්සලේට් බේරියම් ද්‍රාවණයකට ඔක්සලේට් එකතු කළොත් මේ බලන්න ආරම්භක ද්‍රාවණයේ මැග්නීසියම් ඔක්සලේට් ද්‍රව්‍යයි. කැල්සියම් අවක්ෂේපයේ ස්ට්‍රොන්ෂියම් අවක්ෂේපයේ යලි මේක දිය වෙනවා. තරමක් ද්‍රව්‍ය. තරමක් ද්‍රව්‍ය ලවණය. බේරියම් ඔක්සලේට් ද්‍රාවණයක් එනවා. මෙතනින් අපිට ඉගෙන ගන්න තියෙන්නේ ඔක්සලේට් යටතේ දෙවෙනි කාණ්ඩයේ උඩින්ම තියෙන ඔක්සලේට් ජලය හොඳින් දිය වෙනවා. එතනින් පස්සේ අවක්ෂේප ආපහු පහළට යනකොට ද්‍රව්‍යතාව වැඩි වෙනවා. මේ දෙන අවක්ෂේප ආපහු පහළට ද්‍රව්‍යතාව වැඩි වෙනවා. ඒ කියන්නේ මේකේ මෙන්න මේ විදිහට මේ තියෙන්නේ බලන්න ඔක්සලේට් යටතේ කැල්සියම් සිට පහළට මෙතන ඉඳලා පහළට අවක්ෂේප තරමක් ද්‍රව්‍ය. මේක උඩින්ම තියෙන එක හොඳට ජලය දිය වෙනවා. දිය වෙනවා අවක්ෂේප ආපහු දිය වෙනවා. ඒ කියන්නේ දෙවෙනි කාණ්ඩේ ඉහළ සිට පහළට රටාවක් යන අමාරුයි. මෙතන ඉඳලා තමයි කියන්න වෙන්නේ කැල්සියම් සිට. ඒ නිසා විභාගයකදී ප්‍රශ්නයක් આવොත් වාක්‍යයක් ඔක්සලේට් සඳහා ඔක්සලේට් ලවණ සඳහා මැග්නීසියම් කැල්සියම් ස්ට්‍රොන්ෂියම් බේරියම් මේකේ oxalate, magnesium oxalate, जलीय, calcium oxalate insoluble, अद्राव्य, insoluble, अद्राव्य, මේක slightly soluble, තරමක් දිය වෙනවා. ඒ නිසා මෙන්න මෙතන සිට මේ පැත්තට රටාවක් දෙන්න පුළුවන් ජල ද්‍රව්‍යතාව වැඩි වේ කියලා.
ජල ද්‍රව්‍යතා වැඩි වෙයි මෙතෙන් සිට කැල්සියම් සිට පහළට. ඒ දේ හොඳට මතක තියාගන්න. මෙතනලා කියන්න බෑ. මේක ජලයේ දිය වෙනවා. අද්‍රව්‍ය ද්‍රව්‍යයි. මේ අනවා කැල්සියම් අයන ඔක්සලේට් අයනත් එකට ගැටුණොත් සුදු ආක්ෂේපයක් එන්නේ. කැල්සියම් ඔක්සලේට් සුදු ආක්ෂේප. කැල්සියම් අයන ඔක්සලේට් අයනත් එක්ක කැල්සියම් ඔක්සලේට් සුදු අවක්ෂේප. අප ශරීරයේ කැල්සියම් අයන සහ ඔක්සලේට් අයන එකට හමු නම් පස්සේ ඒක අවක්ෂේප වෙන පටන් ගත්තොත් දිය නොවි. අවශ්‍ය ප්‍රමාණය ඉක්මවා ශරීරයේ කැල්සියම් අයන සහ ඔක්සලේට් අයන එකට හමු වීමකින් අවක්ෂේප වුණොත් ඒව තමයි මුත්‍රා ගල් ලෙස කැල්සියම් ඔක්සලේට් ලෙස අවක්ෂේප වෙනවා. කැල්සියම් ශරීරගත වෙනවා. ඔක්සලේට් අයන ශරීරගත වෙනවා. මේ දෙන්න එකට හමු වුණාම කැල්සියම් ඔක්සලේට් අවක්ෂේප වෙන්න පුළුවන්. ඒක අවක්ෂේප වීමෙන් අනතුරුව ශරීරයේ තැන්පත් වුණොත් තමයි මේක දිය කර හැරීම සඳහා වැඩිපුර ජලය පානය කරන්න සිද්ධ වෙනවා. වැඩිපුර ජලය පානය කිරීමේදී කැල්සියම් ඔක්සලේට් ජලයේ ක්‍රමයෙන් දිය වෙලා ශරීරයෙන් ඉවත් කරගත හැකියි. මේ නිසා ජලය පානය කිරීම වැදගත්. කැල්සියම් ඔක්සලේට් සුදු ආක්ෂේපය මේ අනුව ඔබට පුළුවන් හදිසියකදී කැල්සියම් අයන හඳුනා ගැනීම සඳහා මේ පරීක්ෂාව පාවිච්චි කරන්න. හඳුනා ගැනීමට මුහුදේ කැල්සියම් අයන හඳුනා ගැනීමට ඔබට පුළුවන් මේ මුහුදු ජලයේ කැල්සියම් සහ මැග්නීසියම් තියෙනවා. මුහුදු ජලයේ කැල්සියම් අයන ඇති බව හඳුනා ගැනීමට අපිට මේකට එකතු කරනවා ඇමෝනියම් ඔක්සලේට් ලවණය. අපේ අරමුණ කැල්සියම් හඳුනා ගැනීම. එතකොට මොකද වෙන්නේ? ඇමෝනියම් ඔක්සලේට් එකතු කළාම මේ මුහුදු ජල සම්පලයෙන් එනවා සුදු අවක්ෂේපයක්. ඒකෙන් තීරණය කරන්න පුළුවන් සුදු අවක්ෂේපය ලැබීමෙන් එහි සුදු අවක්ෂේප ඒ තමයි කැල්සියම් ඔක්සලේට්. නිගමනය කැල්සියම් ඇති බව. කැල්සියම් ධන 2 ඇති බව. දැන් බලන්න අපි ඒ කතා කළේ ඔක්සලේට් වල ජල ද්‍රව්‍යතා රටා. ක්‍රෝමේට් සඳහා දෙවෙනි ඛණ්ඩයේ ක්‍රෝමේට මේ බලන්න මැග්නීසියම් ක්‍රෝමේට් ජලයේ දිය වෙනවා. කැල්සියම් ක්‍රෝමේට් ජලයේ දිය වෙනවා. ස්ට්‍රොන්සියම් සහ බේරියම් ක්‍රෝමේට් හොඳ අවක්ෂේප. එතන ඛණ්ඩයේ පහළට ඉතා පැහැදිලි ඔබට ජල ද්‍රව්‍යතාව අඩු වේ. ඛණ්ඩයේ පහළට ජල ද්‍රව්‍යතාව අඩු වෙනවා. මැග්නීසියම් ක්‍රෝමේට්, කැල්සියම් ක්‍රෝමේට් ඒවා ජලීය ද්‍රාවණ. අපි ක්‍රෝමේට් ද්‍රාවණයකට මැග්නීසියම් අයන එකතු කළත් කැල්සියම් අයන එකතු කළත් මේක වෙනසක් නැහැ. වෙනසක් නැත. අවක්ෂේප නෙවෙයිනේ. වෙනසක් නැත. අවක්ෂේප නෙවෙයි. නමුත් ස්ට්‍රොන්සියම් ක්‍රෝමේට් සහ බේරියම් ක්‍රෝමේට් කියන්නේ මේවා කහපාට අවක්ෂේප. කහපාට අවක්ෂේප. ඒවා ඉන්සොලිබල්. ඉන්සොලිබල් කියන්නේ ජලයේ අද්‍රාව්‍ය වේ. මෙතෙන් ස්ට්‍රොන්සියම් සහ බේරියම්
जले अद्राव्य स्ट्रोंशियम SrCrO4 बेरियम CrO4 तेवनी खांडे क्रोमेट गतम खांडे पहलठ जनविट खांडे पहलट जनविट जल द्रव्यताव ක්‍රමක්‍රමයෙන් අඩු වෙනවා. මැග්නීසියම් සහ කැල්සියම් වල ක්‍රෝමේට අවක්ෂේප නෙවෙයි. නමුත් පහළ තියෙන ක්‍රෝමේට හොඳ අවක්ෂේප. ඒ නිසා මේ රටා ඔබ දැන සිටින්න ඕන. අවක්ෂේප. දැන් බලන්න ඊළඟ අවස්ථාව. ලෝහ ලවණ සැලකීමේදී ලෝහ ලවණ සැලකීමේදී දෙවන කාණ්ඩේ පහළට යන විට හයිඩ්‍රොක්සයිඩ් වල ජල ද්‍රාව්‍යතාව වැඩි වෙනවා. අපි ඉගෙන ගත්තා. කාබනේට, ෆොස්ෆේට, සල්ෆේට, සල්ෆයිට, ක්‍රෝමේට ඒ සියල්ලගේම ජල ද්‍රාව්‍යතාව අඩු වෙනවා. එක විශේෂයක් ඉගෙන ගත්තා. ඔක්සලේට් සඳහා කැල්සියම් වල සිට කාණ්ඩේ පහළට ජල ද්‍රාව්‍යතාව වැඩි වෙනවා. මේ අනුව අද ඉගෙනගත්ත එස්කොනුවේ ලවණ සම්බන්ධයෙන් ජල ද්‍රාව්‍යතාව කාණ්ඩේ පහළට වැඩි වුණේ සංයෝග දෙවර්ගයක විතරයි. එකක් හයිඩ්‍රොක්සයිඩ් ජල ද්‍රාව්‍යතාව වැඩි වේ. අනිත් එක ඔක්සලේට් ජල ද්‍රාව්‍යතාව වැඩි වේ. ඒ තමයි දෙවර්ගය. එකක් හයිඩ්‍රොක්සයිඩ් අනිත් එක ඔක්සලේට්. මේ දෙවර්ගයේ විතරයි කාණ්ඩේ පහළට ජල ද්‍රාව්‍යතාව වැඩි වෙන්නේ. හයිඩ්‍රොක්සයිඩයි ඔක්සලේට්. කාබනේට, ෆොස්ෆේට, සල්ෆේට, සල්ෆයිඩ්, ක්‍රෝමේට වල කාණ්ඩේ පහළට ජල ද්‍රාව්‍යතාව මෙතෙන් අඩු වෙනවා. ජල ද්‍රාව්‍යතාව අඩු වෙනවා. මේ සංයෝගවල ජල ද්‍රාව්‍යතාව අඩු වෙනවා. වැඩි වෙන්නේ ඔක්සලේටයි හයිඩ්‍රොක්සයිඩයි විතරයි. ඒ අපි අධ්‍යයනය කළේ දෙවෙනි කාණ්ඩේ ලෝහ ලවණවල ජල ද්‍රාව්‍යතා රටා.